හොඳයි දරුවනේ මේ අපි යාන්ත්‍ර විද්‍යාවේ දෙවෙනි වීඩියෝ එක විතර මේක කරන්නේ. ඉතින් අපි පළවෙනි වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරා චලිත සමීකරණ සම්පූර්ණ සිද්ධාන්ත කතා කරා. ඒකට අදාළව අපි උදාහරණ ගැටලු සාකච්ඡා කරා. ඉතින් අපිට ඊළඟ කොටස විදිහට බලන්න තියෙන්නේ මෙන්න මේ චලිත ප්‍රස්ථාර කියන කොටස තමයි බලන්න තියෙන්නේ. ඉතින් මේ යටතේ තියෙන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාර, ප්‍රවේග කාල ප්‍රස්ථාර, ත්වරණ කාල ප්‍රස්ථාර කියන ප්‍රස්ථාරයන් තමයි මේ යටතේ සාකච්ඡා කරන්න තියෙන්නේ. නමුත් පුතේ මේකේදී අවශ්‍ය වෙන එකක් තමයි මේ ප්‍රස්ථාර දැනුම මේකේ පුරාම අවශ්‍ය වෙනවා. ඉතින් මේක පුරාමත් අවශ්‍ය වෙනවා. ඉතින් භෞතික විද්‍යාවේ සියලුම ඒකක සඳහාද මේ ප්‍රස්ථාර දැනුම අවශ්‍ය වෙනවා. ඉතින් අපි මුලින්ම අපි කරන්නේ ප්‍රස්ථාර දැනුම මේකෙන් ලබා ගන්න ඕනේ. ඉතින් අපි මුලින්ම ප්‍රස්ථාර ගැන මේ වීඩියෝ එකකින් සාකච්ඡා කරනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකක් මම දානවා. ඒකෙදී තමයි චලිත ප්‍රස්ථාර ගැන සාකච්ඡා කරන්නේ. එහෙනම් අපි මුලින්ම ගන්න ගමු. මෙන්න මේ ප්‍රස්ථාර ගැන තමයි බලන්නේ. මොකද හේතුව මේක සාකච්ඡා කරන්නත් හේතුව ළමුන්ට ගොඩක් අමාරු වෙන්නත් හේතුව මෙන්න මේ ප්‍රස්ථාර දැනුම නැති එක. ඉතින් ප්‍රස්ථාර දැනුම තිබ්බන් පස්සේ තමයි ඕනම ගැටලුවක් හදා ගන්නත් නැත්නම් චලිත ප්‍රස්ථාර ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙන්නේ. මේ ගැන ප්‍රස්ථාර ගැන හොඳ අවබෝධයක් තිබුණොත්. හොඳයි. එහෙනම් පුතේ ප්‍රස්ථාර කියලා අපි පොඩි මාතෘකාවක් දාගෙන පොඩි සටහනක් අපි අවශ්‍ය කටේ ලියා ගන්න. ඒකෝ මේ ප්‍රස්ථාරය අඳින්න කාර්සියානු ඛණ්ඩාංග තලයක් ඕනේ. මොකද්ද මේ කාර්සියානු ඛණ්ඩාංග තලය? ඒවා දන්නවා. මේ තලයක් තමයි ඕනේ. ඒක අපි සිරස් අක්ෂයේ විදිහට සිරස් අක්ෂයකුත් අපි තෝරගන්නවා. සිරස් අක්ෂයට y විදිහට තිරස් අක්ෂයට x විදිහට ගන්නවා. මේ තිරස් අක්ෂයේ x විදිහට ස්වායත්ත විචල්‍ය කියලා කියනවා. මේකට පරායත්ත විචල්‍ය කියලා කියනවා. ස්වායත්ත විචල්‍ය කියන්නේ ස්වාධීනව වෙනස් වෙන එකක් කියන එකක් නිකාර ස්වායත්ත විචල්‍ය. පරායත්ත විචල්‍ය කියන්නේ ඊට අනුරූප වෙනස් වෙන එක තමයි පරායත්ත විචල්‍ය විදිහට ගන්නෙ. ඉතින් මේ ස්වායත්ත අපි උදාහරණයක් ගත්තොත් එහෙම විස්ථාපන කාල ප්‍රස්ථාරය SP ප්‍රස්ථාරය. ඉතින් මේකේ t කියන්නේ එතකොට ස්වභාවය කියන්නේ කාලය කියන එක නවත්තන්න බෑ නිකම්ම යනවා. එතකොට ඊට අනුරූප තමයි විස්ථාපනය වෙනස් වෙන්නේ. එහෙනම් මෙතන එන ඕනේ නම් කාලය, මෙතන එන විස්ථාපනය. එතකොට ස්වායත්ත විචල්‍ය t විදිහට පරායත්ත විචල්‍ය ඊට අනුරූප වෙනස් වෙච්ච එක s විදිහට නැත්නම් විස්ථාපන විදිහට ගන්න වෙනවා. හොඳයි. ඔය විදිහට තමයි ස්වායත්ත විචල්‍ය, පරායත්ත විචල්‍ය තෝරගන්න වෙන්නේ. හොඳයි. එතකොට පුතේ මම මේ ඛණ්ඩාංග තලයේ යම් ලක්ෂයක් ගන්නවා. ඒක මම මොන p කියන ලක්ෂයක් ගන්නවා. ඒ ලක්ෂය තියෙන්නේ x අක්ෂයේ සාධාරණව මම x1 කියලා ගන්නවා. ඉතින් මේ ලක්ෂය y තැනදී තියෙන්නේ y1 කියලා ගන්නවා. එහෙනම් මේ p ලක්ෂය ලියෙන්නේ මුලින්ම මෙන්න මේ ඛණ්ඩාංකයේ මේ x තියෙන අගය 1. ඊට පස්සේ y ඊළඟ y අන්න ඔය විදිහට තමයි ඛණ්ඩාංග තලයේ ලක්ෂයක් ලකුණු කරන්නේ මේ විදිහටයි. මුලින්ම x ඊට පස්සේ y. උදේ අපි මේ මුලේ ඉඳන්ම සරලව පැහැදිලි කරන්නේ. ඉතින් පොඩ අවබෝධයක් ගන්න පුළුවන්. හොඳයි. ඉතින් පුතේ ප්‍රස්ථාර හැඩය අනුව කොටස් දෙකයි. ප්‍රස්ථාර හැඩය අනුව කොටස් දෙකයි. පළවෙනි එක සරලරේඛීය ප්‍රස්ථාර. සරලරේඛීය ප්‍රස්ථාර. දෙවෙනි එක සරලරේඛීය නෝන යන්නේ. සරලරේඛීය ප්‍රස්ථාරය ඊට සරලරේඛීය නෝන ප්‍රස්ථාරය නැත්නම් මේක තියෙන වක්‍ර ප්‍රස්ථාරය. වක්‍ර ප්‍රස්ථාරය. හරි. එහෙනම් හැඩය අනුව ප්‍රස්ථාර දෙකයි. ඒකෙන් පුතේ අපි පළවෙනි එක බලන්න ගමු සරලරේඛීය ප්‍රස්ථාර. මේ සරලරේඛීය ප්‍රස්ථාර අත්තාම මේකේ y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාර. මේකේ x කියන්නේ දන්නවා ස්වායත්ත විචල්‍ය. ඊට අනුරූපව වෙනස් වෙන්නේ පරායත්ත විචල්‍ය y වෙනවා. හොඳයි. එහෙනම් මේ m සහ c කියලා කියන්නේ මොනවද? ඒව බලමු අපි. එතකොට m කියලා කියන්නේ අනුක්‍රමණය කියන එක. ඒ සරලරේඛාවේ අනුක්‍රමණය. C කියලා කියන්නේ අන්තර්ඛණ්ඩය.
අනුක්‍රමණයේ අන්තක්ඛණ්ඩය. අනුක්‍රමණය කියලා කියන්නේ x අක්ෂයේ ධන දිශාව සමග සාධනු ලබන වාමාර්ථ කෝණයේ tan නගයට කියනවා අනුක්‍රමණය කියලා කියනවා. අන්තක්ඛණ්ඩය කියන එකට කියනවා y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂයේ අගයට කියනවා අපි අන්තක්ඛණ්ඩය කියලා කියනවා. හොඳයි. අපි මුලින්ම සරලරේඛාවක් ඇඳලා ඒක ගැන පොඩ්ඩක් තේරුම් ගන්න ගමු. එහෙනම් මෙන්න සරලරේඛාවක් අණ්ඩාංග තලයක අදිනවම ඉතින් සරලරේඛාව මෙහෙම වෙන්න පුළුවන්, මේ විදිහට වෙන්න පුළුවන්, කොහොම හරි වෙන්න පුළුවන්. ඉතින් මම සාධාරණ වුණ එක අවස්ථාවක් ගන්න මෙන්න මේ යන ආකාරයෙන් ගමු සරලරේඛාව. ඉතින් මේ අක්ෂය y විදිහට තිරස් අක්ෂය x විදිහට දෙනවා. මම මේක ලක්ෂයක් ගන්නම්. එක ලක්ෂයක් එක x1 අනිත් එක මම ලක්ෂයක් ගන්නවා. අනිත් x2 මේ ළඟේ ඊට අනුරූප y1 මෙයාගේ y2. එහෙනම් මේක අපිට අණ්ඩාංග ලියන්න පුළුවන්. p සමානයි p1 x1 y1 මේ හරිය ලියන්න පුළුවන්. p2 කියන එක x2 y2 විදිහට ලියන්න පුළුවන්. හොඳයි. දැන් පුතේ මේ මම අනුක්‍රමණය කියන එකට කිව්වා අනුක්‍රමණය කියලා කියන්නේ x අක්ෂයේ ධන දිශාව. මේ තියෙන x අක්ෂයේ ධන දිශාව. x අක්ෂයේ ධන දිශාව සමග සාධනු ලබන කෝණය x අක්ෂයේ ධන දිශාව සමග සාධනු ලබන වාමාවර්ත කෝණේ tan නගයට කියනවා අපි අනුක්‍රමණය කියලා කියනවා. එහෙනම් අනුක්‍රමණය කියන්නේ m කියන්නේ මොකක්ද එහෙනම් මේ වාමාවර්ත කෝණේ tan නගය. ඕම් වෙන අනුක්‍රමණය. එහෙනම් tan කියන්නේ මොකද්ද? tan θ කියලා කියන්නේ මොකද්ද? tan θ කියන්නේ නම් සබ tan. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ තමයි tan කියලා කියන්නේ. එහෙනම් මෙතන හැටියට ලියන්න පුළුවන් tan වල අගය සම්මුඛ පාදයේ මොකද්ද? මේ කෝණයට සම්මුඛයි මෙන්න මේ පාදය. එහෙනම් මේ කෝණයට බද්ධ පාදයේ මොකද්ද? මෙන්න මේ අගය. එහෙනම් සම්මුඛ පාදයේ ලියන්න පුළුවන්. එහෙනම් මේ පරතරේ එහෙනම් y2 ඍණ y1 තමයි මේක සම්මුඛ පාදය. එහෙනම් බද්ධ පාදයේ විදිහට මේ දුර එන්නේ. ඒක කොහොමද? x2 වැඩි එකකින් අඩු කරනවා අඩු එක. මේ පරතරේ එනවා. එහෙනම් අපි ලියන්න පුළුවන් මෙන්න මේ අනුක්‍රමණයට tan θට කොහොමද සම්මුඛ පාදය. සම්මුඛ වලද y2 ඍණ y1 බෙදීම බද්ධ පාදය. x2 ඍණ x1 විදිහට අපිට මෙතන ලියන්න පුළුවන්. එහෙනම් මේ තමයි පුතේ අනුක්‍රමණය ගන්න විදිහ. එහෙනම් අනුක්‍රමණය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ බෑයුමට තමයි කියන්නේ අනුක්‍රමණය කියලා. ඒ කියන්නේ tan නගයට. හොඳයි. අන්තක්ඛණ්ඩය කියන්නේ මොකද්ද? අන්තක්ඛණ්ඩය කියලා කිව්වේ y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂයට කියනවා අපි අන්තක්ඛණ්ඩය. එහෙනම් මේ තමයි c කියලා කියන්නේ. මෙන්න මේ දුර තමයි ඔය c කියන අගේ වෙන්නේ. අන්තක්ඛණ්ඩය. හොඳයි. දැන් අපි ගමු ගන්නුදේ අනුක්‍රමණය කියන්නේ tan නගය. මෙන්න මේ tan නගයනේ. tan නගය බිඳුවේ ඉඳන් θ කියන එක බිඳුවේ සිට 90ට අඩු අවස්ථාව. මම ගත්තොත් එහෙම θ සමානයි බිඳුව විට θ සමානයි බිඳුවයි. θ සමානයි බිඳුව විට කුමක්ද වෙන්නේ? tan බිඳුවනේ. tan බිඳුවගේ කීයද? tan බිඳුවගේ බිඳුවයි. tan 90 θ සමානයි 90 විට. θ සමානයි 90 විට කීයක් වෙනවද? tan වල. tan 90 සමානයි අනන්තයක් වෙනවා. එහෙනම් මේක මේක කෝණය කියන්නේ බෑවුම වැඩි වෙන්න අනුක්‍රමණය වැඩි වෙනවා. ඇයි අනුක්‍රමණය කියන්නේ tan නිසා. ඒක පැහැදිලි. මේව වැදගත් පුතේ ඉදිරියට ඕවා තමයි අවශ්‍ය වෙන්නේ. හොඳයි. හොඳ දරුවනේ. දැන් පුතේ මේ tan නගේ බිඳුව නම් බිඳුවයි tan 90ට යද්දී අනුක්‍රමණයේ අනන්තයක් වෙනවා විශාලාගයක් වෙනවා. එතකොට පුතේ මේ tan නගය මේ කෝණය 90ට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ සුළු කෝණයක් නෙවෙයි මහා කෝණයක්. මහා කෝණයක් පිට මොකද වෙන්නේ? tan නගය මම θ කියන එක ගන්නවා. θ වැඩි 90ට වඩා වැඩි විට ගියද tan නගයට මොකද වෙන්නේ? tan θ වලට ඍණාගයක් වෙනවා. ඇයි ඒ 90ට වඩා වැඩි ඒවා ඍණාගයක් වෙනවා. එහෙනම් බිඳුවට වඩා අඩු වෙනවා.
tan ඍණාගයක් වෙනවා කියලා කියන්නේ මොකද්ද? අනුක්‍රමණයේ ඍණාගයක් වෙනවා. එහෙනම් මේ කෝණය මහා කෝණයක් වෙද්දී අනුක්‍රමණ ඍණාගයක් වෙනවා. මේක සුළු කෝණයක් වෙද්දී අනුක්‍රමණය ධනාගයක් වෙනවා. එහෙනම් m කියන එක අපිට කියන්න පුළුවන් m වගේ මොකද්ද? මේක සුළු කෝණයක් නම් m ධන, ඒ කියන්නේ සුළු කෝණය විට අනුක්‍රමණය ධනාගයක් වෙනවා. මේක මහා කෝණයක් විට අනුක්‍රමණය ඍණාගයක් වෙනවා. ඉතින් ඒකේ අනිත් පැත්තත් කියන්න පුළුවන් මෙයාගේ ධන නම් මේ බෑයුම වෙන්න ඕනේ මේ විදිහට. මේක ඍණාගයක් වෙද්දී මහා කෝණයෙන් විදිහට යන විදිහට බෑවුමක් ඇති වෙන්න ඕන. ඔබ තමයි තේරුම් ගන්න වෙන්නේ. උදේ මේ ඔය දරුවනේ මම මේකේ උදාහරණ කීපයක් මම බෝඩ් එකේ ලියනවා. ඉතින් උදේ ඒක බලලා ඔයා මේක මේ අනුක්‍රමණය ධනාගයක්ද අනුක්‍රමණය ඍණාගයක්ද කියන එක ලකුණු කරන්න. ඊට පස්සේ මම ඒක ලකුණු කරලා මම කරන්න කලින් ඔයා කරන්න කියනවා මම මේ කියන්නේ. ඔය දරුවනේ මේ ඉතින් මම කිව්වේ මේක කරන්න කියලා අනුක්‍රමණයේ ධනාගයක්ද ඍණාගයක්ද කියන එක තමයි ලකුණු කරන්න කියලා කිව්වේ. හොඳයි පුතේ දැන් අපි බලමු. ඉතින් අනුක්‍රමණය කියලා කිව්වේ x අක්ෂයේ ධන දිශාව සමග සාධුල ලබන වාමාවර්ත කෝණී tan නැගී. ඒ කියන්නේ අපි දන්නවා බෑවුමක් තමයි තීරණය වෙන්නේ. ඒක සුළු කෝණයක්ද මහා කෝණයක්ද ඒක අනුව තමයි ඊට පස්සේ තීරණය කරන්නේ. දැන් මේක ගත්තොත් එහෙම මෙන්න මේව x අක්ෂය ගන්නවා මේ පැත්තට තියෙන. එහෙනම් මේ තමයි බෑවුම වෙන්නේ. ඒ බෑවුම මොකද්ද? මේක සුළු කෝණයක්. එහෙනම් සුළු කෝණයක් නම් මේකේ නම් මොකද්ද වෙන්නේ අනුක්‍රමණයට? අපි අනුක්‍රමණය කියන එක දන්නවා tan අගේ කියන එක. එහෙනම් මේක ඇවිල්ලා ධන උත්තරයක් දෙන්නේ මේකට. ධන උත්තරයක් එන්නේ. මොකද හේතුව සුළු කෝණයක්. සුළු කෝණයේ tan අගේ ධන උත්තරය. එහෙනම් මේක ධන උත්තරය. මේක මහා කෝණයක්. මහා කෝණයක් නම් අනුක්‍රමණය මොකද්ද? ඍණාගයක් වෙනවා. ඍණාගයක් වෙනවා. ඒකේ ඍණාගය අනුක්‍රම ඍණ. මේකේ 90යි. ඔන්න x අක්ෂය ධන දිශාව සමග සාධු ලබන කෝණේ θ ගියද 90ක් වෙනවා. θ 90යි නම් අනුක්‍රමණය tan 90යි අගේ අනන්තයයි. එහෙනම් මේක අනුක්‍රමණය අනන්තයයි. අනුක්‍රමණය අනන්තයක් වෙනවා. මේක ගත්තොත් එහෙම x අක්ෂය ධන දිශාව සමග කෝණයක් θ වල අගේ ගියද බිඳුවයි. එහෙනම් θ වල අගේ කියන්නේ tan වල අගේ ගියද tan බිඳුව ගියද බිඳුවයි. එහෙනම් මේකේ අනුක්‍රමණය බිඳුවයි. මේකට අනුක්‍රමණයක් නැහැ. මේකට අනුක්‍රමණය අනන්තයි. මේක ඇවිල්ලා ධන අනුක්‍රමණය. මේ මහා කෝණ අවස්ථාවේදී අනුක්‍රමණය ඍණාගයක් වෙනවා. උදේ හරි මම ඊළඟ ගැටලුවක් මේ විදිහට දෙනවා. ඒකේ වාලය යන්න දෙන්නේ ප්‍රස්ථාරයට අදාළව ප්‍රස්ථාරයක් දෙන්නේ ඒ හැඩයට අදාළව සමීකරණය ලියන්න ඕනේ. දැන් අන්තර්කණ්ඩය දන්නවා අනුක්‍රමණය දන්නවා. ඊට අනුව සමීකරණය ලියන්න. දරුවනේ මේකට අදාළව මොනවද දුන්නේ? සමීකරණය ලියන්න කියන එක. හොඳයි. එතකොට අපි දන්නවා සරලයේ සමීකරණ තමයි ඔක්කොම දීලා තියෙන්නේ. මේ සරලයේ ප්‍රස්තාර තමයි ඔක්කොම දීලා තියෙන්නේ. එහෙනම් මේක බලන්න පුළුවන් අපිට මේ ඒ කියන්නේ සරලයේ සමීකරණය කියන්නේ y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්තාරණේ. එතකොට මේකේ මේ c අගයයි m අගය ධනද ඍණද m අගය නම් අපිට කියන්න බෑනේ විශාලත්වය කොච්චරද කියන එක කියන්න බෑ. ඒක අපි ධන ඍණද කියන එක බලලා අපි ලියමු. මේක නම් කොහොමද වෙන්නේ? c අගය කීයද? බිඳුවයි. ඒ කියන්නේ අන්තර්කණ්ඩයක් නැහැ. අනුක්‍රමණය මොකද්ද? ධනාගයක්. එහෙනම් මේකේ සමීකරණය y සමානයි mx කියලා ලියන්න පුළුවන්. එතකොට මේකේ අනුක්‍රමණයේ බෑවුම නම් මහා කෝණ නැහැ සුළු කෝණී. මේක සුළු කෝණී. එහෙනම් මේක m අගය ධනයි. මේක m අගය ධනයි. c අගයක් තියෙනවා. c අගයක් තියෙනවනේ මේකේ සමීකරණය ලියන්න පුළුවන් y සමානයි mx ධන c කියලා මේකේ සමීකරණය ලියන්න පුළුවන්. එතකොට මේක ගත්තොත් මේ
මහා කෝණී. එහෙනම් මේක ඇවිල්ලා අනුක්‍රමණයේ ඍණයි. අනුක්‍රමණයේ ඍණයි. එතකොට අන්තර්කණ්ඩයක් තියනවද? C බිඳුවයි. C බිඳුවයි. එහෙනම් y සමානයි ඍණ mx කියන සමීකරණය තමයි මේකට එන්න වෙන්නේ. මේකේ අනුක්‍රමණයේ මහා කෝණී. මහා කෝණී නම් අනුක්‍රමණයේ ඍණයි. අන්තර්කණ්ඩයේ ධනාගයක්. ධනාගයක් තමයි තියෙන්නේ. එහෙනම් මේකට ලියන්න වෙන්නේ එන සමීකරණේ y සමානයි ඍණ mx ධන c කියන සමීකරණය. මේකේ අන්තර්කණ්ඩේ පැහැදිලිවම යට පැත්තේ තියෙන x y යගේ යට පැත්තේ. එහෙනම් අන්තර්කණ්ඩේ ඍණාගයක් වෙනවා. අනුක්‍රමණය ගත්තොත් මේ කෝණේ ධනයි. සුළු කෝණයක්. එහෙනම් අනුක්‍රමණය ධන උත්තරයක් එන්නේ. එහෙනම් y සමානයි mx ඍණ c කියන සමීකරණය තමයි මේකට එන්නේ. එතකොට මේකේ ගත්තොත් මේකේ පැහැදිලිවම ගත්තොත් මේ යගේ ඍණයි. අනුක්‍රමණය මේ අන්තර්කණ්ඩේ ඍණයි. අනුක්‍රමණේ මහා කෝණේ x අක්ෂය දන දිශාව තමයි සාධන ලබන කෝණයේ මහා කෝණයක්. එහෙනම් m ඍණාගයක් වෙනවා. c ඍණාගයක් වෙනවා. එහෙනම් සමීකරණය y සමානයි ඍණ mx ඍණ c කියලා සමීකරණය වෙනවා. හොඳයි. එහෙනම් මේක ලියාගත්තා. එහෙනම් අපි පුතේ එහෙනම් වැඩි ටිකක් කියනවා පුන ලියා ගන්න. පුතේ එහෙනම් අපි ඊළඟට වක්‍ර ප්‍රස්ථාර. හොඳයි පුතේ මේ වක්‍ර ප්‍රස්ථාරය කියලා කියන්නේ පුතේ එන සර්වරේඛීය ප්‍රස්ථාරයක් සර්වරේඛීය දෙයක් නෝන එකක් වෙන වක්‍ර ප්‍රස්ථාරයක් කිය යුතුයි. ඔන්න මම සලකන්නම් මෙන්න මෙහෙම යන එකක් මම සලකන්නම්. ඔන්න x අක්ෂය මෙහෙම දිනනවා. සෝයත් විජල්ලේ ඔන්න ආයත් විජල්ලේ y අක්ෂය උන් තියෙනවා. දැන් මොකද මේකේ අපිට මේක බැලුවොත් එහෙම අපිට තේරෙනවා මේකේ අනුක්‍රමණය කියන එක වෙනස් වෙන බවට අපිට තේරෙනවා. මේ හරිය අනුක්‍රමණය මේ හරිය බෑවුම ගත්තාම බෑවුම ටික වැඩි වෙලා තියෙනවා. මේක නම් ටික වැඩි වෙලා තියෙනවා. එහෙනම් වක්‍ර ප්‍රස්ථාරයක වෙන එක ලක්ෂණයක් තමයි මොකද්ද? අනුක්‍රමණය නියත නැහැ. අනුක්‍රමණය වෙනස් වෙනවා. එහෙනම් අනුක්‍රමණය මේ වක්‍ර ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියලා අපිට ගන්න පුළුවන් දෙයක් කිසි එකක් බෑ නේද? එහෙනම් මේ අනුක්‍රමණය කියලා ගන්න වෙන්නේ මේකේ වක්‍ර ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියන්නේ සලකන ලක්ෂයකට අනුරූපව තමයි අනුක්‍රමණයක් අපිට කියන්න වෙන්නේ. එහෙනම් වක්‍ර ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ලෙස කියන්න වෙන්නේ මෙන්න මේවයි. සලකන ලක්ෂයක අඳින ලද ස්පර්ශකයක tan නගය තමයි වක්‍ර ප්‍රස්ථාරයක අනුක්‍රමණය විදිහට කියන්න වෙන්නේ. එහෙනම් අපි මම ඔන්න සලකනවා A ලක්ෂය කියන එක ගන්න. මම මෙතන ලක්ෂයක් ගන්න B ලක්ෂය කියලා ගන්න. එහෙනම් මේකේ අනුක්‍රමණය මට කියන්න වෙන්නේ ඒ හරිය නදින ස්පර්ශකය. ස්පර්ශකය කියන්නේ රේඛාවට ස්පර්ශ වෙන විදිය නදින එක. මේ අගේ. නම් මෙතන ස්පර්ශකය වෙන්නේ මෙන්න මේ විදිහට. හොඳයි. ඔය ස්පර්ශකය නදින්නද මේකේ tan නගේ තමයි මම කියන්නම් ඔන්න B කියලා කියන්න මෙයාගේ tan A කියලා කියන්න. හොඳයි. එහෙනම් මේකේ අනුක්‍රමණය මොකද්ද වෙන්නේ? MA වලට අනුක්‍රමණය tan මේ ලක්ෂයට අනුක්‍රමණය tan theta A B ලක්ෂය අනුක්‍රමණය tan theta B වෙන්න ඕනේ. එහෙනම් මේකේ පෙනුම හැටියට අපිට ගන්න පුළුවන් tan A ට වඩා tan B විශාලයි. tan B විශාලයි කියන්නේ theta විශාලයි. tan theta A විශාලයි. tan B theta මේ කෝණය ගත්තොත් එහෙම B කෝණය විශාලයි A කෝණයට වඩා. එහෙනම් tan වලින් ගත්තොත් එහෙම tan beta විශාලයි tan A ට වඩා. එහෙනම් මේකෙන් අපිට තේරෙනවා A අනුක්‍රමණයට වඩා B අනුක්‍රමණය විශාලයි බව හොඳටම මේකෙන් පැහැදිලි වෙනවා. හොඳයි දරුවනේ. හොඳයි පුතේ මම අර ඉස්සල්ලා වගේ මම පුතේ මේ මම ගැටලු කීපයක් දෙනවා ප්‍රස්ථාර කීපයක් දෙනවා. ඉතින් මේ ප්‍රස්ථාරවල අනුක්‍රමණය ස්වභාවය ගැන ලියන්න ඕනේ.
ධන අනුක්‍රමණයක්ද ඍණ අනුක්‍රමණයක්ද වැඩි වෙන අනුක්‍රමණයක්ද අඩු වෙන අනුක්‍රමණයක්ද කියන එක පොඩ්ඩක් ලියන්න. ලියලා ඊට පස්සේ වීඩියෝ බලන්න. හොඳයි පුතේ මේ දැන් එනවා බලමු මේ දැන් අනුක්‍රමණය මේක ගත්තොත් එහෙම අනුක්‍රමණය ධන අනුක්‍රමණයක් වෙනවා. ඇයි මේ හැම ලක්ෂයකම ගත්තොත් එහෙම බෑවුම සුළු කෝණී වෙනවා. එහෙනම් බෑවුම සුළු කෝණී වෙනවා කියන්නේ මේකේ අනුක්‍රමණය ධනයි. හැබැයි අනුක්‍රමණයට මොකද වෙන්නේ? අනුක්‍රමණය ටික බෑවුම වැඩි වෙනවා. බෑවුම වැඩි වෙනවා කියන්නේ අනුක්‍රමණය වැඩි වෙනවා. එහෙනම් මේක ධන අනුක්‍රමණයක් වෙනවා. අනිත් එක මේක වෙන දේ මොකද්ද? වැඩි වෙන අනුක්‍රමණයකින් තමයි මේක යන්නේ. මේක මොකක්ද වෙන්නේ? මේකේ සියලුම දැනක් අපි ගත්තොත් එහෙනම් අනුක්‍රමණය මොකදලා දෙන්නේ? අනුක්‍රමණය සුළු කෝණී එකක් තමයි ඉන්නේ. ඒ කියන්නේ ධන අනුක්‍රමණයක් තමයි මේකේ ඉන්නේ. නමුත් මේකේ ඉස්සරහට යද්දී අනුක්‍රමණයට මොකද වෙන්නේ? ටික බෑවුම අඩු වෙනවා. බෑවුම අඩු වෙනවා කියලා කියන්නේ අනුක්‍රමණය අඩු වෙනවා. එහෙනම් මේක ධන අනුක්‍රමණයක් අඩු වෙන අනුක්‍රමණයක් වෙනවා. මේ කියන්නේ කොහොමද එහෙම? මේකේ හැම එකක්ම ගත්තොත් එහෙම මේ ලක්ෂයක් අපි සැලකුවොත් එහෙම ඒ ඔක්කොම මහා කෝණී. මේ මහා කෝණී නිසා මොකද වෙන්නේ? මේක ඍණ අනුක්‍රමණයක් වෙනවා. එහෙනම් ඍණ අනුක්‍රමණයට මොකද වෙන්නේ? බෑවුම ටික අඩු වෙනවා. එහෙනම් ඍණ අනුක්‍රමණය අඩු වෙන අනුක්‍රමණයක් තමයි වෙන්නේ. මේක මොකද වෙන්නේ? මේකෙත් ඇවිල්ලා ස්පර්ශකයක් යනොත් එහෙම ලක්ෂ කීපයකට ඒ ස්පර්ශකය ඇවිත් මහා කෝණී වෙනවා. එතකොට මේ මහා කෝණී වෙන ස්පර්ශකයේ මේ ඉස්සරහට යද්දී බෑවුම මොකද වෙන්නේ? බෑවුම කුඩ ටික බෑවුම වැඩි වෙනවා. බෑවුම වැඩි වෙනවා කියලා කියන්නේ ඍණ අගය වැඩි වෙනවා. එහෙනම් මේ අනුක්‍රමණය ඍණ අනුක්‍රමණය මේ ඍණ අනුක්‍රමණය වැඩි වෙන අනුක්‍රමණයක් තමයි මේකට වෙන්නේ. හොඳයි පුතේ අපේ ඉතින් මේ තමයි ප්‍රස්තාර දැනුම. ඉතින් මේ ප්‍රස්තාර දැනුම අවශ්‍ය වෙනවා ඉස්සරහට විස්ථාපන කාල ප්‍රස්තාර, ප්‍රවේග කාල ප්‍රස්තාර, තොරණ කාල ප්‍රස්තාර ඉගෙන ගැනීමේදී මේවා අවශ්‍ය වෙනවා. මොකද මේ බෑවුමක් ගැන කිව්වම අනුක්‍රමණය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. හොඳයි අපි ඊළඟ වීඩියෝ එකකින් ඉතිරි පාඩම ප්‍රවේග කාල ප්‍රස්තාර, විස්ථාපන කාල ප්‍රස්තාර, තොරණ කාල ප්‍රස්තාර ගැන සාකච්ඡා කරමු. ඉතින් අදින් අපි අද මේ වීඩියෝ එක මේක ඉවර කරනවා. හොඳයි.